ළමයි තව අපිට විනාඩි 45ක් 40ක් වගේ කාලයක් තියෙනවා. එතකොට එතකොට දැන් අපි සාකච්ඡා කරමින් හිටියේ මේ අරමුණු මේ අපිට මේ ළඟා කරගන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ අත් වශයෙන්ම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්. ඒ සඳහා සියලු දෙනාගේම එකඟතාවය. ඒ කියන්නේ දැන් සේවක මණ්ඩලයේ ඉන්නවනේ ඒ සේවක මණ්ඩලය අපි එකඟ කරගන්න ඕනේ. කැමති කරගන්න ඕනේ. එතකොට මේ ඒක මේ දැන් අපි හිතමු මේ ආයතනයේ ඵලදායීතාව 10% වැඩි කරගන්න ඕන නම් ඒක අපි සේවකයන්ට දැනුම් දීලා ඒක අපිට ඇචීවබල් අපිට කරගන්න පුළුවන් දෙයක් නිසා ඒගොල්ලන්ගේ මේ කැමැත්ත නැත්නම් එකඟතාවය අපිට ලබාගත යුතුයි. ඊළඟට දැන් අපි මේ ස්මාර්ට් කියන එකේ ඇචීවබල් කියන එක නැත්නම් මේ ළඟා කරගත හැකි යුතුයි කියන එක කිව්වා අරමුණක්. අනිත් එක අරමුණු මේ යථාර්ථවාදී ඉංග්‍රීසියෙන් රියලිස්ටික් කියන එක තමයි මේ ආර් එක ඇවිල්ලා තියෙන්නේ. අපි කවදාවත් කියන්න හොඳ නැහැ අපි ආයතනයේ ලාභදායීත්වයේ 100%කින් වැඩි කරගන්නවා කියලා. ඒ මොකද ඒක ඊටමත් අසීරු ඉලක්කයක්. ඉතින් සාමාන්‍යයෙන් අපි අසීරු ඉලක්ක දාන්න හොඳ නැහැ. අසීරු ඉලක්ක අපේ මේ අරමුණු වලට දාන්න හොඳ නැහැ. ඒවා යථාර්ථවාදී වෙන්න ඕන 10%ක් 15ක් 20ක් ඒ වගේ අපිට යම්කිසි මේ තත්ත්වයකට අපිට යන්න පුළුවන්. ඊට වඩා අපිට කියන්න බෑ 100%ක් අපි වැඩි කරගන්නවා කියලා. එතකොට මේක මේ ආයතනික ක්‍රියාකාරීත්වයේ හෝ විවේකචර්යාවේ අපේක්ෂිත වෙනස්කම් ඇති කිරීමට අරමුණු සමත් විය යුතුයි. එතකොට මේ අරමුණු හැමතිස්සෙම මේ රිසල්ට් ඔරියන්ටඩ් නැත්නම් මේ ක්‍රියාකාරී සේවකයන්ගේ චර්යාව අපේක්ෂිත මොන හරි වෙනස් වීම ඇතිකරන්න අරමුණු සමත් විය යුතුයි. ඒ කියන්නේ අරමුණු වලට පුළුවන් වෙන්න ඕනේ මිනිස්සු දැන් හැසිරෙන ආකාරය වෙනස් කරන්න. ඊළඟ මේ ස්මාර්ට් කියන එකේ අවසාන එක T අකුරෙන්. T අකුර කියන්නේ ටයිම් ෆ්‍රේම් කියන එක. ඒ කියන්නේ අපි ඕනම මේ අරමුණක් ඉෂ්ට කරගන්න අපි යම් කිසි මේ කාල පරාසයක් යොදා ගන්නවා. මේ කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය තුළ අපිට මේක කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි උදාහරණයක් ඇටියට අපි හිතමු අපේ පුස්තකාලයේ අපිට මේ පොත් කියවීමේ රුචි අඩු වෙලා තියෙනවා. පාසල් පුස්තකාලයක් කියමු ළමුන්ගේ කියවීමේ රුචි අඩු වෙලා තියෙනවා. අපි මේ සඳහා මොකක් හරි ප්‍රවර්ධන වැඩසටහනක් මේ අපි ආරම්භ කරනවා. මේ එතකොට මේ ප්‍රවර්ධන වැඩසටහනේදී අපි මේ ඒ වැඩසටහන ක්‍රියාත්මක කරලා අවසන් වූ සැනින් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. අන්න ඒකයි ටයිම් ෆ්‍රේම් කියන්නේ. සමහරට අඩු ගානේ වසරක්වත් බලාගෙන ඉන්න වෙනවා. මොකද අර පොත් කියවන්නේ නැති පාඨක සමූහයක් හිටපු පාසල පොත් කියවන පාඨක සමූහයක් බරපත් කරන එක එකවර කරන්න බෑ. ඉතින් අපි ඒ සඳහා මේකුත් ක්‍රම යොදවලා වසරක්වත් අපිට බලාගෙන ඉන්න වෙනවා. ඒකයි ටයිම් ෆ්‍රේම් කියන්නේ. කාලය කියන එකත් අපිට යම්කිසි වැදගත් මේ අරමුණු ඉෂ්ට කර ගැනීමේදී. ඒතකොට දැන් අපි යම්කිසි ආයතනයක මේ කළමනාකාරීත්වය මේ මෙන්න මේ පහ මොනවද පහ SMART ස්මාර්ට් මේ ස්මාර්ට් අරමුණු වලට අනු සිද්ධ වෙනවනේ. ඒ ආයතනෙට අපි නමක් දානවා. මොකද්ද ඒ ආයතනේ නම? management by objectives. ඒ කියන්නේ අරමුණු අනුව කටයුතු කරන පරිපාලනය සිද්ධ වෙනවා. ඒ කෙටියෙන් කියනවා MBO කියලා. එහෙම අපිට ඒ ආයතනේ නම් කරන්න පුළුවන් ඒ විදිහට. එතකොට මේ දැන් අපි ඔය කතා කරලා ස්මාර්ට් ලක්ෂණනේ.
තවත් ඔයගේ තියෙනවා සැලසුම් කරන ක්‍රියාවලියේදී ආයතනයක බාහිර හා අභ්‍යන්තර පරිසර අධ්‍යයනය. ඒ අපි සිදු කරනවා. බාහිර මේ පරිසරات අධ්‍යයනය කරනවා, අභ්‍යන්තර පරිසරයත් අධ්‍යයනය කරනවා. එතකොට මේ බාහිර සාධක, ඒ කියන්නේ යම් කිසි මේ සැලසුම් කරන ක්‍රියාවලියේදී ආයතනයේ බලපාන බාහිර සාධක. ඒ බාහිර සාධක මේ අපිට මේ හතරක් නම් කරගන්න පුළුවන්. ඒ හතරෙත් මුල් ලකුණු හතර අරගෙන තමයි මේ නම හදලා තියෙන්නේ. මොකද පෙස්ට් විශ්ලේෂණය නැත්තම් පෙස්ට් ඇනලිසිස්. ඒ විදිහට තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ පෙස්ට් කියන එකේ P අකුර political factors. පෙස්ට් කියන එකේ P අකුර political factors. ඒ කියන්නේ දේශපාලනික සාධක. දේශපාලනික සාධක. ඒ කියන්නේ අපිට මේ සැලසුම් කරන ක්‍රියාවලියේදී බලපාන බාහිර සාධකය තමයි මොකද්ද? පළවෙනි බාහිර සාධකය තමයි මොකද්ද? political factors. මොකද්ද political factors කියන්නේ? ඒ කියන්නේ දැන් අපි රටක දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ. දැන් ඕගොල්ලෝ දන්නවා සමහර රටවල් වල මේ රට පාලනය කරන්නේ සමහර ලාවට මේ ප්‍රජාතන්ත්‍රවාදී පත්තිච්ච මේ රජේ නෙමෙයි, එක්ක හමුදා ආණ්ඩුවක්, එක්ක රටේ මේ සමහර ලාවට යුදගිනි ඇවිදිනවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම බලපානවා මේ යම්කිසි ආයතනයක සැලසුම් කරන ක්‍රියාවලියේදී. ඒතකොට අපිට මේ ඕන විදිහට සැලසුම් කරන්න බෑ දේශපාලනික සාධක බලපාන රටකට. ඒතකොට දේශපාලන ස්ථාවරත්වයක් නැත්නම් අපිට කවදාවත් මේ රටට ගැළපෙන මේ විදිහට අපිට සැලසුම් සකස් කරන්න බෑ. දැන් අපිටත් ඔය ගැටලුව තිබුණානේ අවුරුදු 30ක් තිස්සේම කිසිම සැලසුමක් අපිට සකස් කරන්න බෑ. මේ අඩු ගානේ මේ පාරක බහලා අපිට මේ යන්න බෑ. හවස ගෙදර එයිද දන්නෙත් නෑ. ඒ තරමට මේ යම්කිසි අස්ථාවරත්වයක් තිබුණා රටේ. ඉතින් එතකොට අපි කොහොමද සැලසුම් කරන ක්‍රියාවලිය හදන්නේ? ඒක තමයි ගැටලුව. ඊළඟට මේ ඉකොනොමිකල් ෆැක්ටර්ස්, ආර්ථික සාධක. ආර්ථික සාධක. මොකද ආර්ථික සාධක කියන එක අදහස් කරන්නේ මේ රටක මේ ප්‍රදේශයක මේ ජීවත් වෙන මිනිසුන්ගේ මේ ආර්ථික පසුබිම. ඒ කියන්නේ මිනිසුන්ට සල්ලි වියදම් කරන්න තියෙන හැකියාව, ක්‍රය ශක්තිය කියලා ඒකට කියනවා. ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය හීන වෙනකොට මිනිස්සු තමුන්ට අත්‍යවශ්‍ය දේවල් ගන්නවා. මේ සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන දේවල් ඒගොල්ලෝ ගන්න නැහැ. අත්‍යවශ්‍යම දේවල්. ඒ කියන්නේ මිනිස්සු අමලාට කෑම බීම ගන්නවා. එතකොට ඇඳුම් පැළඳුම් එහෙම ගන්න බැරි නම් මිනිස්සු ඒක කල් අරිනවා. යම් අවස්ථාවකදී ගන්න. එතකොට අලුතෙන් නිවාසයක් ගන්න බැරි නම් ඒ කුලී ගියක ඉන්නවා. ඒ වගේ මේ යම් ක්‍රය ශක්තිය හීන වෙනකොට මිනිසුන්ට මේ අලුත් දෙයක් සැලසුම් කරන්න බෑ. ක්‍රය ශක්තිය හීන නම් මේ ආර්ථික මේ සාධක කියන්නේ ඒකයි. ආර්ථික වශයෙන් බලවත් නැත්තම් අපිට හිතු මතේ තීරණ ගන්න බෑ. අපිට යම් අලුත් දේවල් කරන්න බෑ. සැලසුම් හදන්න බෑ. ඊළඟට P අකුරනේ තුන්වෙනි අකුර social factors. ඒ කියන්නේ සමාජමය සාධක. රටක ප්‍රදේශයක විතර මේ ජන වර්ගවල සංගතිය අනුව ඔවුන්ගේ සංස්කෘතිය, ආකල්ප ඒ අනුව වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට කියනවා නම් මේ යාපනයේ දිස්ත්‍රික්කයේ වැඩි ඉන්නේ කවුද? මේ Hindu ආගමිකයෝ. Hindu ආගමිකයෝ. ඒකෝට ඒගොල්ලෝ ගවමස් කැමෙන් වැළකීලා ඉන්නේ. ඒකෝට අපිට බෑ යම් පුද්ගලයෙකුට යාපනයේ ගිහිල්ලා මේ ගවමස් අර විහලක් දාන්න. ගවමස් අර විහලක් දාලා ගෙනියන්න බෑ. මොකද විකිනෙන්නේ නැහැ. විකිනෙන්නේ නැහැ. වෙනත් මාළු වගේ දේවල් විකිනේ නමුත් ගවමස් විකුණා ගන්න බෑ මේ ඒ ප්‍රදේශවල. දැන් මේ ප්‍රදේශවල විලේසියෙන් විකුණා ගන්න පුළුවන් දෙයක් තමයි දැන් මේ ඔය මේ ද්‍රවිඩ ජනතාව ගොඩක් කැමති මුරුංගා. අපි හිතමු කවුරු හරි මුරුංගා ලොරියක් අරන් ගියොත් ඔන්න සමහරවිට ඔක්කොම විකුණ ගන්න පුළුවන් වෙයි. මොකද ඒ පුද්ගලයෝ ඒ ද්‍රව්‍යයට මේ ඒ ආහාරයට ගොඩක් ප්‍රියයි. ඒ වගේ එකකින් දැන් අපි හිතමු මේ අපිට මේ අපි සීතලට ඇඳුම් නිර්මාණය හදනවා. නැත්නම් අපි ආනයනය කරනවා. අපි ඔය කොළඹ අපිට විකුණ ගන්න බෑ. අපි ඔය නෝරෙලියක නිච්චු සමහරවිට වරුවෙන් දෙකෙන් විකිනලා ඇයි ඔක්කොම ටික. ඒක තමයි ඒ ප්‍රදේශයේ වෙන ජනවාරයේ අනුව තමයි අපි ඒ සමාජ සාධක ඒව බලපාන්නේ. ඒකට අපි සැලසුම් හදනකොට ඒ අනුව හදන්න ඕනේ. ඊළඟ අවසාන වශයෙන් මේ තාක්ෂණික සාධක, ටෙක්නොලොජිකල් ෆැක්ටර්ස්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට මේ යාපනයේ මේ වර්ෂ 30 යුද්ධයෙන් පස්සේ තාමත් සමහර ලාවට මේ sannivedana ක්‍රම පහසුකම් නැති වෙන්න පුළුවන්. දුරකථන පහසුකම්.
ඒව තාම ස්ථාපිත වෙලා නැති වෙන්න පුළුවන්. ඒක තමයි තාක්ෂණික පසුබිම කියන්නේ. එතකොට මේ අපි මොනවද සාකච්ඡා කළේ? මේ බාහිර සාධක. ඒ වගේම තවත් තියෙනවා මේ අභ්‍යන්තර පරිසර සාධකක් තියෙනවා. අභ්‍යන්තර පරිසර විග්‍රහය. ඒ කියන්නේ අපිට ඒ සඳහා මේ කාරණා හතරක් තියෙනවා. ඒකට කියන්නේ මේ SWOT විශ්ලේෂණය. ඒ කියන්නේ ඒත් මුල් අකුරු හතර මේ SWOT කියන්නේ SWOT කියන එක S අකුරෙන් කියන්නේ මුල් අකුරෙන් මේ strength ශක්තිය. ඕනම ආයතනයකට යම්කිසි වැඩක් කරන්න ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ ඒකට නීතිමය වශයෙන් බලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කාර්ය මණ්ඩලයේ මේ දක්ෂතාව වෙන්න පුළුවන්. ඒ විදිහට එහෙම ශක්තියක් තියෙන්න පුළුවන්. ඊළඟට මේ දුර්වලතා යම් ආයතනවල යම් දුර්වලතා තියෙන්න පුළුවන්. යම් ආයතනයකට යමක් කිරීමේ යම් කටයුත්තක් කිරීමේ මේ අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ධනාත්මක පැත්තක් තියෙන්න පුළුවන් අවස්ථාවක්. opportunity එක. ඊළඟට හතරවෙනි එක තමයි මේ තර්ජන. ඒ කියන්නේ තමුන්ගේ ඒ අදහස් වලට ගැලපෙන්නේ නැති කෙනෙක් යම් කිසිමක් ඉදිරියට ඒක සමහරවිට තර්ජනයක් වෙන්න පුළුවන්. නැත්තම් අපිට අපේ ව්‍යාපාරයට සමාන ව්‍යාපාරයක් යම් කෙනෙක් ගෙනියනවා නම් ඒක තර්ජනයක් වෙන්න පුළුවන්. අපි එක එකක් බලමු කොහොමද අර්ථ දක්වලා දෙන්නේ කියලා. ස්ට්‍රෙන්ත්. දැන් මේ ශ්‍රී ලංකා පුස්තකාල සංගමය ගත්තොත් ඒ ශ්‍රී ලංකා පුස්තකාල සංගමය පාර්ලිමේන්තු 50ක් මගින් තමයි ස්ථාපනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නීතිමය බලයක් තියෙනවා පුස්තකාල සංගමයට. ඒ වෘත්තීමය ආයතනයක් හැටියට නීතිමය බලයක් තියෙනවා. ඒතකොට කාටවත් බෑ තවත් පුස්තකාල සංගමයක් පටන් ගන්න. දැන් අපි හිතමු මේ අධ්‍යාපන ආයතනයක් කියලා. දැන් අපි හිතමු කවුරු හරි මේ දැම්මනම් මේ පරිගණක මේ පාසලක් තවත් කෙනෙකුට පරිගණක පාසලක් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් මේ පුස්තකාල සංගමයක තවත් පුස්තකාල සංගමයක් දාන්න බෑ. තවත් කාට හරි ශ්‍රී ලංකා පුස්තකාල සංගමය කියලා එකක් පටන් ගන්න බෑ. මොකද එහෙම එකනේ පටන් ගන්න හැදුවා කාලෙකදී මීට වසර 25කට විතර ඉස්සෙල්ලා වගේ කට්ටිය. නමුත් ඒක අසාර්ථක වුණා. ඒක නීතිමය වශයෙන් තහනම් කළා. ඒක අධිකරණයෙන් තහනම් කළා. එහෙම කරන්න බෑ. එතකොට මේ පුස්තකාල මේ කාර්ය මණ්ඩලෙ පුහුණු කරන්න ඒ නීතිමය ඉඩකඩ ඔක්කොම තියෙන්නේ මේ වෘත්තීමය ආයතනය. වෙන කාටවත් බෑ පුස්තකාලාධිපතිවරු පුහුණු කරන්න මේ වෙන පුස්තකාල සංගමයකට. විශ්වවිද්‍යාල වෙන්න කරනවා. නමුත් පුස්තකාල සංගමයකට තවත් පුස්තකාල සංගමයකට බෑ. ඒ බලේ නැහැ. එහෙම සංගමයක් ස්ථාපිත කරන්න බෑ. එතකොට මේ වීක්නස් දැන් මේ පුස්තකාල සංගමේ තියෙන දුර්වලතා මොනවාද? පුස්තකාල සංගමේ දැන් ඕගොල්ලෝ ගත්තොත් මේ විශ්වවිද්‍යාල මේ තියෙන පුස්තකාල අධ්‍යයන ආයතන. ඒවා ස්ථිර ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා පුස්තකාල සංගමේ එහෙම ස්ථිර ආචාර්ය මණ්ඩලයක් නැහැ. ආචාර්ය මණ්ඩලේ කැමති කෙනෙකුට කැමති වෙලාවක අයින් වෙලා යන්න පුළුවන්. එතකොට සමහර ලාවට ආයතනේ මේ යම් කිසි විදිහක බෙලහීනත්වයකටපත් වෙන්න පුළුවන්. නැත්නම් ආයතනේ අක්‍රිය වෙන්න පුළුවන්. එහෙම ආචාර්ය මණ්ඩලයේ කොට දෙනෙක් අස්සලා ගියොත් එනවා. වාසනාවකට එහෙම දෙයක් වෙලා නැහැ. එතකොට මේ ස්ථිර ආචාර්ය මණ්ඩලයක් නැතිකම ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ තියෙන දුර්වලකමක්. ඒක යම් අවස්ථාවකදී නිරූපණය වෙන්න බැරි නෑ. දැනට නම් එහෙම නෑ. එතකොට මේ opportunities අවස්ථා. දැන් වෙනත් ආයතනවල විශ්වවිද්‍යාලවල හරි වෙනත් ආයතනවල මේ පාඨමාලා පවත්වාගෙන යන මොකක් හරි එක භාෂාවකින්. සිංහලෙන් නම් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන්. නමුත් මේ පුස්තකාල සංගමේ තියෙන ත්‍රි භාෂා හැකියාව නැත්නම් භාෂා තුනෙන්ම වැඩ කිරීමට අදාළ දේශකයෝ ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයකට ඉන්නවා. ඒක නිසා පුස්තකාල සංගමයේ තියෙන හොඳ අවස්ථාවක්. ඒ වගේම තමයි මේ ඔන්ලයින් මාර්ගගත ඒ වගේම දුරස්ත ඒ කියන්නේ අපිට මේ පුළුවන් මාර්ගගත හා දුරස්ත පාඨමාලා අනුගමනය කරන්න මුහුණට මුහුණලා කරන්න පුළුවන් මාර්ගගත කරන්න පුළුවන් දුරස්ත ඒ විදිහට ඕන විදිහකට පුළුවන්. ඒ අවස්ථා තියෙනවා. වෙනත් ආයතන වලට ඒ අවස්ථා නැහැ. ඊළඟට threats. දැන් මම කිව්වා වෙනත් මේ විශ්වවිද්‍යාල වල තියෙනවා. ඒ කියන්නේ පුස්තකාල අධ්‍යයන ආයතන. කැලණියේ තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ නිලිස් එක තියෙනවා. මේ විදිහට මේ පාඨමාලාවල් මේ ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. ඒක ඉතින් අපිට තර්ජනයක්
ශ්‍රී ලංකා පුස්තක සංගමයේ තර්ජනයක් මේ සමාන පාඨමාලා පවත්වාගෙන යන්නේ. ඒ විතරක් නෙමෙයි විවිධ පරිගණක පාඨමාලා පරිගණක ආශ්‍රය. ඒවට යන ශිෂ්‍ය සමාජලාවට පුස්තකාල සංගම් පාඨමාලා වලට වැඩි යොමු වෙන්නේ නැහැ. ඒකත් යම් පිළිවෙලක තර්ජනයක්. ඒකට පුස්තකාල සංගමයේ දැඩි තරංකාරීත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට දැන් අපි ඕනම මේ කළමනාකරන කටයුත්තක් කරනකොට මේ අපි පෙස්ට් විශ්ලේෂණයක් කරන්න ඕනේ, සොට් විශ්ලේෂණයක් කරන්න ඕනේ, කරලා අධ්‍යයනය කරගෙන තමයි අපි වැඩේට බහින්න ඕනේ. ඒ කියන්නේ එතකොටම මේ සක්්‍යතා අධ්‍යයනයක්. ඒ කියන්නේ අපි දෙයක් කරන්න පුළුවන්ද කියලා මුලින් හොයලා බලන්න ඕනේ. එතකොට මේ උපායශීලී කළමනාකරණයට අදාළ මූලික ආකෘතියක් මේ සඳහන් කරලා තියෙන්නේ. කළමනාකරණයට අදාළ මේ කළමනාකරණයට අදාළ මූලික ආකෘතිය මේ තියෙන්නේ. උපායශීලී කළමනාකරණයට අදාළ. එතකොට උපක්‍රමික කළමනාකරණය නැත්නම් උපායශීලී කළමනාකරණය. මොනවද මේ පියවර? මුලින්ම තියෙන්නේ පාරිසරික විග්‍රහය. අපි ඉස්සෙල්ලා පරිසරයේ අටා විටාව ගැන මේ අපි ආයතනයේ පවත්වාගෙන යන මේ ප්‍රදේශයේ කාලගුණික විපර්යාස වෙනත් දේවල් ඒ සියලු දෙයක්ම පාරිසරික විග්‍රහයක් තියෙනවා. ඊට පස්සේ අපි ස්ථාපනය කරලා තියෙන දීර්ඝකාලීන දෘෂ්ටිය, නිෂ්ඨාව, අරමුණු සහ පරමාර්ථ මේවා නිශ්චය කරගෙන තියෙනවා. එතකොට තුන්වෙනුව මොකද්ද? උපක්‍රමයන් සැකසීම හා නිර්මාණය. දැන් අපි මේ අපේ මේ අරමුණු පරමාර්ථ මේවා නිශ්චය කරගත්තන් පස්සේ උපක්‍රම හදන්න ඕනේ. උපක්‍රම හදලා ඉස්සෙල්ලා සකස් කරලා ඒවා නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ නිර්මාණය කරගත්තන් පස්සේ නවතින්නේ ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ ක්‍රියාත්මක කළාන් පස්සේ අපිට යම් ප්‍රතිඵලයක් ලැබෙනවනේ. ඒ ක්‍රියාත්මක කළාම ඊට පස්සේ ඒවා අපිට අගයම් කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. ඒකට තමයි මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ උපක්‍රම. දැන් මේ උපක්‍රම කියන ඒවා වර්ග 3ක් තියෙනවා. උපක්‍රම වර්ග 3ක්. මොනවද ඒ වර්ග 3? පළවෙනි එක තමයි සංයුක්ත උපක්‍රම. දෙවෙනි එක ව්‍යාපාරික මට්ටමේ උපක්‍රම. තුන්වෙනි එක ක්‍රියාකාරී මට්ටමේ උපක්‍රම. මොනවද මේ සංයුක්ත උපක්‍රම කියන්නේ? මේ සංයුක්ත උපක්‍රම කියන්නේ වචනයෙන්ම පැහැදිලි. මේ අපි එක්කව කරලා සංයුක්ත ප්‍රධාන පරමාර්ථය මොකද්ද? ව්‍යාපාරේ හරි කටයුත්ත හරි කුමක්ද කියලා තීරණය ගන්න එක. අපි මොකද්ද ගෙනියන ව්‍යාපාරය? මොකද්ද මේ අපි කරන කටයුත්ත? අන්න ඒක අපි තීරණය කළා තමයි මේ අපි සංයුක්ත උපක්‍රමයේ හදාගන්නේ. උදාහරණයක් දෙනවා මෙතනදී. මොකද්ද? සමාන භාණ්ඩ හරි සේවා නිෂ්පාදනය. ආයතන සමග තරඟ කිරීම හෝ වෙළඳ පොළෙන් එක් කොටසක් පමණක් තෝරා ගැනීම. දැන් අපි හිතමු සබන් කර්මාන්තශාලා දෙකක් තියෙනවා. අපිට එතකොට පුළුවන් අර ආයතනීය නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. සබන් කැට නිෂ්පාදනය කරන්න පුළුවන්, සබන් කුඩු නිෂ්පාදනය කරන්න පුළුවන්, සබන් දියර නිෂ්පාදනය කරන්න පුළුවන්. සමාන භාණ්ඩ ඒකට. එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳ පොළෙන් එක් කොටසක් පමණක් තෝරා ගැනීම. අපි මේක සුළුවට පටන් ගන්නවා නම් අපි අර තුනටම යන්නේ නැහැ. අපි මොකක් හරි එකක් තෝරා ගන්නවා. එක්කෝ දැනට ඉල්ලුම වැඩි එක තෝරා ගන්නවා. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් මට්ටමේ තියෙන එක තෝරා ගන්නවා. අපි නෝ අපිට සබන් දියර හදන්න තරම් අපි ගාව තාක්ෂණයක් නැහැ. අපි එහෙනම් කරන්නේ මොකද්ද? සබන් කැට හදනවා. අපි එතකොට තියෙන්නේ වෙළඳ පොළෙන් කොටසක් අල්ලගන්න එක. අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ වෙළඳ පොළේ සබන් කැට සඳහා තියෙන ඉල්ලුම කොච්චරද? අවුරුද්දකට කොච්චර කැට ප්‍රමාණයක් මේ වෙළඳ පොළේ විකිනෙනවද? එතකොට ඒවා තමයි මාකට් සර්විස්. ඒවා අපිට සමහර වෙලාවට මේවා මේ තොරතුරු ගන්න පුළුවන්. මේ වෙනම මේ මාකට් සර්විස් කරන ආයතන තියෙනවා. ඒ ආයතන වලින් මේ තොරතුරු ගන්න පුළුවන්. කොච්චර ප්‍රමාණයක් විකිනෙනවද? එතකොට ඊට අමතරව අහවල් කියන්නේ මේ බ්‍රෑන්ඩ්ස් වලින් නැත්තම් මේ ඒ නාම වලින් ඒවා කොච්චර ප්‍රමාණය විකිනවද? ඒකට අපිත් මේ වෙළඳ පොළට රින් ගන්න ඕනේ. අපි ඒක කොහොමද දෙන තරංගේ? ඒතකොට වෙළඳ පොළ කොටසක් අල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු වෙළඳ පොළම අල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම જાතිම හදන්න පුළුවන්. එහෙම නැත්නම් එක જાතියකින් අපිට වැඩේ පටන් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි යන්නේ.
දැන් මට හොඳ උදාහරණයක් කියන්න පුළුවන් මේ ඔය ලංකාදීප පුවත්පත. ඒ ලංකාදීප පුවත්පත සම්පූර්ණ ටයිම්ස් කාර්යාලය වහලම දැම්මා. ඉතින් ඊට පස්සේ අනිත් පත්‍ර දෙක විතරයි ගියේ. ඊට පස්සේ ලංකාදීප කාර්යාලය අර විජය නිවුස් පේපර්ස් එක අරගෙන ඒගොල්ලෝ මොකද කළේ ඉස්සෙල්ලාම වෙළඳ පොලෙන් කොටසයි අල්ලගත්තේ. මොකද ඉස්සෙල්ලාම ඒගොල්ලෝ ඉරිදා ලංකාදීප ඒ පත්‍රේ ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක ටිකක් දිනු වෙනකොට සති මැද ලංකාදීප කියලා ගහුවා. දෙකයි. ඊට පස්සේ සතිය දවස් 7ම අල්ලගත්තා. දැන් මේක ලංකාවේ ප්‍රමුඛ පුවත්පත බවට පත් වෙලා තියෙනවා. එකපාරටම ගිහිල්ලා පත්‍ර දවස් 4 පත්‍ර 7ක් ගහන්න හැදුවේ නෑ ඒගොල්ලෝ. ඉස්සෙල්ලා වෙළඳ පොලෙන් කොටසයි අල්ලගත්තේ. ඉරිදා පත්‍රේ විතරයි ගැහුවේ. ඊට පස්සේ සති මැද පත්‍රය ගැහුවා. ඊට පස්සේ දවස් 7ටම පත්‍රය ගහන්න පටන් ගත්තා. එහෙම ටික අල්ලගෙන තමයි ඒගොල්ලෝ ඉස්සරහට ආවේ. අන්න ඒකයි කියන්නේ ඉස්සෙල්ලා වෙළඳ පොලෙන් තමුන්ට අයිති කොටසක් අල්ලගන්න එකයි තියෙන්නේ. අල්ලගෙන ඒක දිනු කරගෙන ඉස්සරහට යන එකයි. ඒක තමයි ක්‍රමවේදය. එතකොට මෙහිදී නව්‍යතාවයන් සහ ඉහළ ගුණාත්මය අපි අකණ්ඩව වැඩි දියුණු කරන්න ඕනේ. ඒ අපිට පුළුවන් මේ යම්කිසි භාණ්ඩයේ මේ නව්‍යතාවය ඉහළ ගුණාත්මය. දැන් හොඳම උදාහරණය තමයි මේ අරුණ පත්තරේ. දැන් සතිය ගරුණ එහෙම අරන් බලන්න ශාස්ත්‍රීය ලිපි හරියට තියෙනවා. මේ මෑතකදී පටන් ගත්ත පත්තරයක් මම බැලුවා ඒකේ ලේඛකයෝ මේ ගොඩාක් පරණයි කොහොම හරි අල්ලගෙන ඒගොල්ලෝ. අල්ලගෙන පත්තරේ සෑහෙන ශාස්ත්‍රීය ලිපි තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ ඉහළ ගුණාත්මක භාවයකින් මේවා කරනවා. ඒගොල්ලෝ දැන් අලුතෙන් මේ පටන් අරන් තියෙනවා කාන්තා පත්තරයක්. එතකොට ආයෙ පටන් අරන් තියෙනවා මේවා ජ්‍යොතිෂ පත්තරයක්. දැන් ඒවත් ඒගොල්ලෝ ප්‍රොමෝට් කරගෙන යනවා. එතකොට ඒගොල්ලෝ මට පේන හැටියට ඒගොල්ලෝ වෙළඳපොළ කවදා හරි අල්ලනවා. අනිත් පත්තර සියල්ල අභිභව අල්ලගෙන යන මේ හොඩුවක් මට පේනවා. ඒකයි නව්‍යතාවයේ ඉහළ ගුණත්වයේ අකණ්ඩව සිදු කරන වැඩි දියුණු කිරීම. ඒ හැම දෙයක්ම මේගොල්ලෝ කරනවා. නම්මශීලීත්වය, වේගවත් බව, ඒව තමයි උපක්‍රම. බලන්න හොඳ උදාහරණයක්. ඒ විදිහට අපිට ව්‍යාපාරයක් දියුණු කරගන්න පුළුවන්. උපක්‍රමශීලීව අපිට ඒ වෙළඳපොළට බිවිසිලා එකපාරටම මේ ඔක්කොම අරගෙන රින්ගන්නේ එකින් එක අරගෙන වෙළඳපොළට රින්ගගෙන ඉස්සෙල්ලා ඔළුව දා ගන්නවා. ඊට පස්සේ තමයි ඇඟ දාන්නේ. ටික ගිහිල්ලා අන්තිමට වෙළඳපොළ අල්ල ගන්න පුළුවන්. ඒවට හොඳ සැලසුම් තියෙන්න ඕනේ. නව්‍යතාවය තියෙන්න ඕනේ. ඉහළ ගුණත්වයේ තියෙන්න ඕනේ. අකණ්ඩශීලී සිදු කරන වැඩි දියුණු කිරීම තියෙන්න ඕනේ. ක්වොලිටි එක වැඩි කරන්න ඕනේ. මිනිසුන්ට අර ඇට්‍රැක්ෂන් එක මේ අවධානය යොමු වෙන විදිහට පුවත් නිර්මාණය කරන්න ඕනේ. ඒව තමයි දක්ෂකම්. ඊට පස්සේ අයන්නේ කියනවා අඩුම පිරිවැය කර නිෂ්පාදනයන් සිදු කරමින් පිරිවැය නායකත්වයට පත් වීම. අන්න ඒකත් හරි වැදගත්. අපි එතකොට පුළුවන් තරම් බලන්න ඕනේ වියදම් අඩුවෙන් නිෂ්පාදනයක් මිදි කරලා වැඩිපුර මේ පිරිවැය නායකත්වයක් දෙන්න. ඒ කියන්නේ අපි ගොඩාක් වියදම් කරලා යම්කිසි භාණ්ඩයක් නිපදවුවොත් අපිට ඒක වෙන්න පුළුවන් දාන්න බෑ. අපි වෙළඳපොළ දාලා විකුණ ගන්න බෑ. මොකද අපි මේ භාණ්ඩයට වෙළඳපොලේ තියෙන අනිත් තරඟකාරී භාණ්ඩවල මිල හා සමාන මිලක් දැම්මේ නැතුව අපි වැඩි මිලක් දැම්මොත් අපේ භාණ්ඩේ විකුණ ගන්න බෑ. අපි ඒතකොට අඩු පිරිවැයකින් මේ වැඩේ කරන්න පටන් ගන්න ඕනේ. එතකොට අපිට අනිත් අය දෙනවට වඩා රුපියල් 5ක් හරි 10ක් හරි අඩුවෙන් අපි දෙන්න ඕනේ. මිනිස්සු බලලා ඒ 5 10 හරි අඩුවෙන් තමයි ගන්න මිනිස්සු. එතකොට අපි මේ විදිහට මුලින්ම අඩු පිරිවැයකින් හදලා මේ අඩු මිලට භාණ්ඩේ දාන්න ඕනේ වෙළඳපොළට. ඒකට භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය. ඒ කියන්නේ විවිධාංගීකරණය කියන්නේ සබන් කුඩු සබන් කැට සබන් මේ දියර ඒක තමයි විවිධාංගීකරණය. ඊළඟ නිශ්චිත වෙළඳපොළ කොටසක් මත පමණක් අවධානය. අපි සබන් කුඩු විතරයි තෝරගන්නේ. අපිට අනිත් ඒවා. අපි එතකොට ඒක ඉලක්ක කරගෙන හොඳට වැඩේ කරගෙන යනවා. අර පත්තරේ ඊළඟ පත්තරේ විතරක් ගැහුවා වගේ කොටසක් අල්ලගෙන ඒක කරගෙන යනවා. එතකොට දැන් ක්‍රියාකාරී මට්ටමේ උපක්‍රමයන්ගේ ප්‍රධාන පරමාර්ථය තමයි සංවිධානයේ සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීම. ඒක තියෙන මොනවා හරි තියෙන සම්පත්. ඒවා කාර්යක්ෂමව යොදා ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. අලෙවිකරණ මිශ්‍රයට දාලා බලන්න. මිල බෙදා හැරීම ප්‍රවර්ධනය මේ සම්බන්ධ උපක්‍රම තියෙන්න ඕනේ. බෙදා හැරීම. සමහර වෙලාවට අපිට දැන් මේ තරඟකාරී වෙනත් පුවත්පත් ආයතනයක පත්‍ර බෙදා හරින්න ඒගොල්ලන්ගේ වෑන් තියෙනවා. ඉතින් අපි අලුතෙන් පටන් ගත්තොත් අපිට වෑන් නැහැ. අපි ඒක අඩු ගානේ මේ ළඟම බස් එක හරි යවලා අපි මේ වැඩේ බෙදා හැරීම කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා ඔය මේ කුරියර් සර්විස් එකක් හරි මොකක් හරි භාණ්ඩ ප්‍රවාහන සේවා තියෙන. ඒ සේවා ආයතනයක මේ සහයෝගය ගන්න අපිට වාහනයක් නැත්නම් අපි වැඩේ කරන්න වෙනවා. එහෙම මොනවා හරි ක්‍රමවේද යොදා ගන්න වෙනවා. එතකොට මේ ඕනෑම දෙයකදී තීරණ ගැනීම ගැටලු විසඳීම මේවා ඕනෑම සංවිධානයක තිබිය යුතු දෙයක්. ඒ කියන්නේ අපිට ආයතනයක වැඩ කරන්න බෑ තීරණ ගන්න නැතුව. ඒ කියන්නේ මේ අද යම් කිසි ගැටලුවක් ආවොත් අපි ඒකට
මේ තීන්දුවක් දෙන්න ඕනේ. අද මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නේ අපිට උඩු දූ තියන්න බෑ. මොකක් හරි තීරණයක් ගන්න ඕනේ. මොකක් හරි තීරණයක් ගන්න ඕනේ. අපි මේ භාණ්ඩය මේ වෙළඳපොළට දාන්නේ මොන ප්‍රතිශතයකින්ද? මොන ප්‍රතිශතයකින්ද භාණ්ඩ අපි ගාව පහක් තියෙනවා නම් ඒ මොන කොයි විදිහටද? කොහොමද වෙළඳපොළ අල්ල? ඒව තමයි තීරණ ගන්නේ. එතකොට මොනවා හරි ගැටලුවක් මතුවනවා. වෙළඳපොළේ අපේ නිෂ්පාදනයේට නැත්තම් යම් කිසි මේ ඉල්ලුමක් අපේ ගැටලුවක් නේ කොහොමද විසඳගන්නේ? එක්ක සමහරලාට අපේ අර මේ රැපින් කවර් දෝෂයක් වෙන්න පුළුවන්. අපි අර රැපින් එක ඒක ආකර්ෂණීය පාටක් නෙවෙන්න පුළුවන්. මොනවා හරි එක්කෝ අපි ඒක ලස්සන පින්තූරයක් දාන්න ඕනේ එළිය. මොනවා හරි දෙයක් කරලා ඒ ගැටලුව අපි විසඳ ගන්න ඕනේ. ඒක තමයි අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. තීරණ ගැනීම සඳහා ඒ සඳහා අපි හොඳට යමක් අධ්‍යයනය කරලා අපි වෙනත් නිෂ්පාදන කොහොමද වෙළඳපොළේ යන්නේ? වෙනත් අය කොහොමද වෙළඳපොළ අල්ලගෙන තියෙන්නේ? ඒව තමයි අපි බලන්න ඕනේ. බලලා අපේ ගැටලුව අපි විසඳ ගන්න ඕනේ. ඒ තීරණ ගැනීම සඳහා නිශ්චිත ගැටලුවක් විසඳීම සඳහා ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග අපි හඳුනා ගන්න ඕනේ. මේ වැඩේ හරියන්නේ නැහැ. මොකද්ද අපි කරන්න ඕනේ? අන්න ඒක තමයි විකල්ප ක්‍රියාමාර්ග. මේ වැඩේ මේ විදිහට කළා නම් හරියන්නේ නැහැ. අපි මොකද්ද කරන්න ඕනේ? වෙනස් කරනවා. ඒ ක්‍රමවේද වෙනස් කරමින් අපි තීරණ ගන්න නැවත නැවත අපි හිතනවා. ඒක තමයි ඊටාත්ම වැදගත් දේ. එතකොට ඒ අපි කිව්වේ තීරණ ගැනීම හා ගැටලු විසඳීම. ඔව්. එතකොට තව තියෙනවා. තව කොටසක් තියෙනවා අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි. ඔව්. ඔව්. එතකොට ඒක ඒකම වැඩි සාකච්ඡා කරන්න යන්නේ අපිට තවත් කොටස් තියෙන නිසා. ඔව් ඊළඟට ආපදා කළමනාකරණය. disaster management. මේකත් ඔයගොල්ලන්ට නිතර විභාග ප්‍රශ්න එන කොටසක්. ආපදාවක් කියන්නේ මොකද්ද? අපි කරගෙන යන වැඩකට මොකක් හරි ඒ වැඩේ අපිට සුමටව කරගෙන යන්න බැරි මේ සාමාන්‍ය විදිහට ඒ දෛනිකව ඒ වැඩේ කරගෙන යන්න බැරි බාධාවක් සිද්ධ වෙනවනම් ඒක බාධාවක් වෙන්න පුළුවන් නැත්නම් බාධා මාලාවක් වෙන්න පුළුවන් සිද්ධි මාලාවක් වෙන්න පුළුවන් අන්න ඒක තමයි ආපදාවක් කියන්නේ. දැන් ඕනම ස්ථානයක ඕනම වෙලාවක ආපදාවක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් පුස්තකාලයක සිදුවෙන ආපදාවක් මොකද්ද? දැන් පුස්තකාලයක මොකද්ද සේවය? පාඨකයාට පොත් කියවන්න අවස්ථාව ලබා දීම. ඒක යම් විදිහකින් මගේ අරුණයි කියමු. පුස්තකාලයේ ගින්නක් ගන්නවා. පුස්තකාලේ යම් විදිහකින් ගම් වතුරෙන් ගලලා පොත් මේ විනාශ වෙනවා. මේ ඒක පාවිච්චියට ගන්න බැරි වෙනවා. ඉතින් ඕව තමයි ආපදා. නමුත් අපි හිතන්නේ නැති ආපදාව පුස්තකාලේ තියෙනවා. මොකද්ද? පුස්තකාලයේ පොත් සොරකම් කිරීම. නැත්නම් අස්ථානගත කිරීම. ඉතින් පුස්තකාලයේ පොතක් හොරකම් කළොත් අර සාමාන්‍ය පාඨකයෙකුට හිල්ල කියවන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ කියන්නේ එයාගේ එදිනෙදා ක්‍රියාවලියට බාධාවක් පැමිණුණා. ඒකත් ආපදාවක්. පුස්තකාලයේ පොත් හොරකම් කිරීම සහ පොත් අස්ථානගත කිරීම. සමහර මේ විශ්වවිද්‍යාලවල විශේෂයෙන් කරනවා. තමුන් ගාව කාඩ් එකක් නැත්නම් පොත ගන්න. මොකද කරන්නේ? පොත වෙන තැනක හංගනවා. අස්සත් ගහනවා ගෙනහිල්ලා. වෙනත් තැනක. ඒ කවදා හරි මේ තමුන්ට පොත ගන්න පුළුවන් දවසට ගන්න. එහෙම දේවල් කරනවා. එතකොට අන්න ඒකත් ආපදාවක්. ඉතින් මේ ආපදාවල් වළක්වා ගැනීම පුස්තකාලකාර මණ්ඩලයේ යුතුයකමක්. ඇහැ ගහගෙන ඉන්න ඕනේ. කවුරු හරි පොතක් අරගෙන වෙන කොහේ හරි හංගනවාද කියලා. එහෙම නැත්නම් ඔය මේ නිතරම පොත් හංගන තැන් අහුමුළු අත ගාලා බලන්න ඕනේ. එතකොට ඕනම මේ වගේ සිද්ධියක් අපි කියනවා ආපදාවක් කියලා. ඉතින් මේ අර ආපදාවල් නම් අපි කොහොම හරි විසඳගත්තයි කියමු හොරකම් කරන ඒවා. නමුත් මේ පුස්තකාලයක එහෙම නැත්නම් ආයතනයක ගින්නක් හටගත්තොත්, ගලගල්මක් හටගත්තොත් අපිට මේවා අපිට මේ උණයන් පස්සේ මේ සැලසුම් කර කර ඉන්න වෙලාවක් නෑ. මේවා කල්ලාතු පූර්ව සැලසුම් කරන්න ඕනේ. පූර්ව සූදානම. අවිනාඩි 10ක් තියෙනවා ඉවර කරන්න පුළුවන් වෙයි. පූර්ව සූදානමක් තියෙන්න ඕනේ. මොකක්ද මේ පූර්ව සූදානම? පූර්ව සූදානම තමයි අපි පූර්ව සූදානම තමයි අපි මේ ඒ සඳහා අපි සැලැස්මක් ආපදා කළමනාකරන සැලැස්මක් සකස් කරන එක. ආපදා කළමනාකරන සැලැස්මක් අපි සකස් කරනවා. පූර්ව සූදානම එක තමයි. ඒකට කියන්නේ disaster preparedness plan. ඒක අපි හදනවා. disaster preparedness plan හදනවා. එවැනි සැලැස්මක් තමයි මෙන්න මේ අංක 3 කෙරෙහි අවධානය කරන්න ඕනේ. මොකද්ද?
ආපදා වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආපදාවන්ට සූදානම් වීම, ආපදා වලින් පසු නැවත ගොඩනැගීමේ සැලැස්ම. දැන් අපි මුලින්ම බලන්න ඕනේ මොකක් හරි ආපදාවක් වෙන්න තියෙනවා නම් ඒක වළක්වා ගන්න. දැන් උදාහරණයක් හැටියට පුස්තකාලයේ මේ ගින්නක් ඇති වෙන්න හේතුව මොකද? පුස්තකාලය ඇතුළට මේ යම්කිසි ගිනි ගන්නා ද්‍රව්‍ය රැගෙන එහෙම නැත්නම් ගිනි පෙට්ටියක්, එහෙම නැත්නම් මේ සිගරට් කොටයක්, එහෙම නැත්නම් අපි හිතමු දැන් සමහර ලාවට ඔය මේ තියෙන්න පුළුවන් මේ ඔය වතුර උණු කරන හීටර් වගේ ඒව උපකරණ. එහෙම නැත්නම් තිබෙන්න පුළුවන් මේ ඔය මේ පරණ වයර් හැම මේ ඔය සර්කිට් හැම ඒවා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එල්ලෙන ඔය කැඩිච්ච වයර් යම අන්න ඒවෙන් එතකොට අන්න ඒවා වළක්වන්න අපිට ඒවා මුලින්ම ඒවා අයින් කරලා දාන්න පුළුවන්. එහෙම තියෙනවනම් ඒවා අයින් කරලා දාන්න පුළුවන්. ඒක වැළැක්වීමේ ක්‍රියාමාර්ගය. ඊළඟට ආපදාවල සූදානම් වෙන්න. අපි දන්නවා සමහර ඒවා අපිට කොහොමවත් නවත්තන්න බෑ. නවත්තන්න බැරි නම් සූදානම් වෙන්න ඕනේ. අපිට ගම් වතුරකින් පුස්තකාලේ යට වෙනවා. ඉතින් අපේ පුස්තකාලේ පහළ මාලේ හැමදාම යට වෙනවා ගම් වතුර. ඉතින් අපි ඒකට සූදානම් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ දැන් යම් විදිහකින් අනතුරක් වුණාන් පස්සේ ආපදාවක් ඒක නැවත ගොඩනැගීමේ සැලසුම මේ තුන තියෙන්න ඕනේ අනිවාර්ය සැලැස්මකට. එතකොට දැන් මොනවද මේ සැලසුම් කරන්න අපි පාවිච්චි කරන්නේ? පුස්තකාලයක ආපදා කරන සැලසුම් මෙන්න මේ අංග තියෙන්න ඕනේ. මොනවද? හදිසි ගබඩා පහසුකම්. ඒ කියන්නේ හදිසියේ පුස්තකාලයේ මේ ගම් වතුරේ යට වෙනවා නම් අපි ගාව තියෙන්න ඕනේ වෙන උඩ තට්ටුවක් හරි වෙනත් ගොඩනැගිල්ලක මේ යට වෙන්නේ නැති තට්ටුවක් අපිට දීලා තියෙන්න ඕනේ හදිසි ගබඩා කරගන්න. ඒ සඳහා වියදම්. ඒ සඳහා කාර්ය මණ්ඩලය යොදවන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වෙන උපාංග තියෙන්න ඕනේ. ඉතින් ඒවට අපි වියදම් ඒවා ඇස්ටිමේට් කරලා අනුමත කරගෙන තියෙන්න ඕනේ. මොකද ඒ වෙලාවට අපිට අනුමත කරගන්න බෑ. කලින් අනුමත. ඊළඟට දැන් මේවා ගෙනියන්න ට්‍රොලි වගේ ඒ වගේ අවශ්‍ය උපාංග අපිට ඒවත් මිලදී අරගෙන තියෙන්න ඕනේ. ඒවා අපි ගාව මේ ස්ටෑන්ඩ් බයි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා හය කරන්න අපි මුලින් කායෙක් හරි අනුමැතියකට එළඹෙන්න ඕනේ. අපිට හදිසි අවස්ථාවදී ගන්න ඕනේ සූදානම්ෙන් තියාගන්න කියලා. එතකොට මේ සැලැස්මට ක්‍රියාකාරී වන නිලධාරීන් කවුද කියලා අපි හඳුනා ගන්න ඕනේ. කන් වතුරක් ගැලුවොත් කවුද ඉස්සෙල්ලාම යන්නේ? කවුද දොර අරින්නේ? කවුද මේ ට්‍රොලි එක ගේන්නේ? ඒව ඔක්කොම සඳහන් වෙලා තියෙනවා. කවුද ප්‍රවාහනය කරන්නේ? කවුද උදව් කරන්නේ කියලා. ඒ සඳහා යන කාලයත් අපි ඒට ඕනනම් පොඩි රිහර්සල් එකක් කරලා හරි කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි අවදානම අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. මොන මේ මට්ටමෙන්ද සිද්ධ වෙන්නේ? කොයිතරම් දුරට අපේ පොත්‍රාක්ක යට වෙනවද? අඩිය දෙකද තුනද? නැත්නම් මුළු තට්ටුවම යට වෙනවද? මේ වතුරින් යට වෙනවද? ඒව තමයි. ඊළඟට මේ සඳහා සේවකේ පුහුණු කරන්න ඕනේ. sannivedanaye තියෙන්න ඕනේ. එතකොට දැන් අත් වශයෙන්ම දැන් ඔය සමහර ආයතන වල මේ ඔය ගිනි මේ ගැනීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ පුහුණුවක් දෙනවා. ගින්නක් මේ ස්වභාවිකව බිහි කරනවා. ආයතනය තුළ. බිහි කරලා ඒක නිවන්න කියලා සේවකයන්ට දෙනවා. දැන් එහෙම අර ප්‍රායෝගික කරලා නැතිවුණොත් සමහර ලාවට අර ගිනි වෙන උපකරණේ ක්‍රියාත්මක කරගන්නවත් බැරුව යනවා හදිසියට. අපි යම්කිසි දෙයක් මේ ප්‍රායෝගික කරලා තිබුණොත් තමයි අපිට ඒක මේ කලබලයක් නැතුව ඒ වෙලාවෙදි කරගන්න පුළුවන්. මේ ප්‍රායෝගික මේ අන්නර බටන් එක ඉබුවම හරි කියලා අපි දැනගෙන හිටියට හරියන්නේ නැහැ. තමාට ඒ බටන් එක ඔබන්න ගියාම සමහර ලාවට අපි අතෙන් එබෙන්නේ නැතුව යනවා. දැන් මටත් මේ සමහර ලාවට මේ පරිගණකේ මේ ස්ක්‍රීන් මාරු කරන්න බැරුව යනවා. ඉතින් එහෙම වෙනවා. ඉතින් අපි මුල්ල ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. එතකොට සේවක පුහුණු, sannivedanaye. එතකොට ඒවා අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒවා දැනුම් දීම. ඒ කියන්නේ දැන් ගම් වතුරක් ඇති වෙනවා නම් ගින්නක් ඇති වෙනවා නම් ඒවා ක්ෂණිකව දැනුම් දෙන්න මේ එලාම් එකක් හරි එහෙම නැත්නම් මේ වෙනත් මොනවා හරි ක්‍රමවේදයක් මේ ආයතන තුල තියෙන්න ඕනේ. එතකොට දැන් මේ ආපදාවක පෙර වැළැක්වීමේ සැලැස්ම. ඒ කියන්නේ ඒ ආපදාව සිද්ධ වෙන්නව දෙන්නේ නැහැ අපි. ඒ පෙර වැළැක්වීම. දැන් ගිනි වගේ දේවල් අපිට ඒ විදිහට පෙර වැළක්ව ගන්න පුළුවන්. ඒ සඳහා පාදක වෙන දේවල් අයින් කළාම හරිනේ. ගින්නකට පාදක වෙන ෂෝට් වෙන වයර්. මේ එතකොට සමහර ඔය විදුලි උපකරණ. ඒවා අයින් කළා දානවා. ඒවා ඉවත් කරනවා. ඒ වගේ දේවල් අපිට පුළුවන් මේ ප්‍රිවෙන්ටිව් නැත්නම් මේ දුම් බීම තහනම් කෙලින්ම පුස්තකාලය තුළ මේ සිගරට් කොටයක්වත් ගේන්න තහනම් පුස්තකාලයට. ඒ විදිහට අපිට පෙර වැළැක්වීමේ සැලසුම් අපිට කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ආපදාවකදී තව විනාඩි 4ක් තියෙනවා වණ සූදානම්. ඒතකොට මේක ගොඩක් දුරට අවසන් කරන්න බැරි වුණත් මම දැන් කිව්වා තේරුම් ගන්න පුළුවන්. ගැටලු මොනවා හරි තියෙනවා අහන්න. එතකොට මේ ආපදාවකදී වණ සූදානම් ප්‍රිපෙයාර්ඩ්නස් එක. ඒක ඊළඟට මේ රිකවරි. ඒ කියන්නේ දැන් මේ උනාන් පස්සේ නැවත අර කලින් තත්ත්වයට ගොඩනගා ගන්න ඕනේ. පොත්තෙන් වුණොත් මොකද කරන්නේ? ඒව අවුවේ වෙලන්න බෑ අපිට. මද පවන වෙලන්න ඕනේ. එතකොට මේ ඒ වගේ දේවල්. එතකොට මේ
ප්‍රධාන අවධානම වශයෙන් අධ්‍යයනය කරලා ඒවා වළක්වන්න කටයුතු කරන්න ඕන වැළැක්වීමේ සැලැස්මේදී. එතකොට මේ වහලයක වතුර කාන්දු වෙනවනේ ඒක අපි කලින්ම වළක්ව ගන්න දැනගන්න ඕන. ඒක වැඩි වෙලා ඊට පස්සේ පොත් වලට වැටිලා පොත් එමිලා මේ කරනකොට ආරක්ෂක කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම ඔය පොත් පුස්තකාලයෙන් පොත් මේ හොරකම් කිරීම ඒවා අපි වළක්ව ගන්න ඕනේ. එතකොට නඩත්තු කටයුතු ඒවා ක්‍රමවත් සිදු කරන්න ඕනේ. එතකොට මේ සූදානම් සැලැස්ම හරහා ආපදායේදී වැඩි අවධානය යොමු කරන්න ඕනේ කවර අංශ වලට කවර එකතු කරේ. ඒ කියන්නේ තමයි දැන් පුස්තකාලයේ තියෙනවා නම් මේ ඔය මේ රෙයා බුක්ස් කියන්නේ ඒ කියන්නේ මේ හරිම දැනට මේ මුද්‍රණධාරේ නැති පොත් කලාතුරකින් මේ පුස්තකාලයේ වල තියෙන පොත් අන්නේව ඒවා අපි පරිස්සම් කර ගන්න ඕනේ. ඒවා සඳහා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ගම් වතුරක් આવොත් ඉස්සෙල්ලා මූලිකම ගන්න ඕනේ ඒවා. යොතට. ඒ වගේ ප්‍රමුඛතාවය දීලා ඒක ප්‍රයෝග පුහුණු කරලා ඒවා කරන්න ඕනේ. එතකොට මේ නැවත ගොඩනැගීමේ රිකවරි එකට ඇතුළත් කරන්න ඕනේ. කොහොමද අපි යලි ප්‍රතිස්ථාපනය කරන්නේ? ආපදාවටපත් වුණාන් පස්සේ. එතකොට මේ ආයතනයේ ආපදා කළමනාකරණේ බාහිර එක එක නිලධාරීන් ඉන්නවා. ආපදා කළමනාකරු කියලා එක්කෙනෙක් ඉන්නවා. ඒ ආපදා කළමනාකරු සාමාන්‍යයෙන් ආයතනයේ මූල්‍ය ආරක්ෂක නඩත්තු ඒ අංශවල ඒවට ඒකාබද්ධව කටයුතු කරන්න පුළුවන්. ඉහළ මට්ටමේ කළමනාකාරයෙක් තමයි ඒකට දාන්න ඕනේ. ඊළඟට ඉන්නවා මේ ඩිසාස්ටර් රියැක්ෂන් මැනේජර් කියලා. ආපදා ප්‍රතික්‍රියා කළමනාකරු. ආපදාවක් අවස්ථාවේදී යා ප්‍රමාද නොවි ඒත් කලබල වෙන්නත් බෑ. ප්‍රමාද වෙන්නත් බෑ. ඉහළ කළමනාකරු ඉන්න ඕනේ යා තීරණ ගත හැකි පුද්ගලයෙක්. යා හොඳ සංනිවේදකයෙක් වෙන්න ඕන. එතකොට සංනිවේදන ක්‍රමය හඳුනාගෙන තියෙන්න ඕන. කණ්ඩායමක් වශයෙන් කට්ටිය මෙහෙवला ආපදාවෙන් වෙන හානිය අවම කරගන්න යාට දක්ෂතාවය තියෙන්න ඕන. පුස්තකාලය නම් මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ කවර අංශ වලට මොන උපාංග වලට ඒවා පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕන. දැන් නැවත ප්‍රතිස්ථාපනය කිරීමේදී ආපදාවකින් පස්සේ පුස්තකාලය කොහොමද යටතටපත් කරන්නේ? ඒවා ආපදාව සිදුව අංශ පිරිසුදු කරන්නේ කොහොමද? සංරක්ෂණ කටයුතු කරන්නේ කොහොමද? මේ පිළිබඳ මනා දැනුමක් තියෙන්න ඕනේ. පුස්තකාල ආපදා කළමනාකරණ සැලැස්මේදී පුස්තකාලයේ පැමිණි පාඨකයෝ ඉන්නවනේ. ඒවා ඒගොල්ලන් කොහොමද බේරගන්නේ? ඒගොල්ලන්ට එළියට යන්න මේ ස්ථාන එතකොට මේ ඒ වෙලාවට ගොඩක් මේ ලිෆ්ට් වැඩ කරන්නේ නැහැ නේ. ඒවා අක්‍රිය කරනවානේ. විශේෂයෙන්ම ඔය මේ ගින්නකදී. එතකොට ඒ සඳහා මේ ගොඩක් වෙලාවට ආයතන වල අර ඊතල ගහලා තියෙනවා. හදිසි අවස්ථාවකදී එමර්ජන්සි කියලා ගහලා තියෙනවා. යන පාරක් ගහලා තියෙනවා. ලිෆ්ට් එකේ යන්නේ වෙනම පඩිපෙළකින් දුවගෙන යන්නේ. ඒකට ඒව රිහර්සල් තියලා කොච්චර කාලෙකින් කට්ටියට එළියට යන්න පුළුවන්ද ඒවත් කරලා බලන්න ඕනේ. ආපදා වැළැක්වීමේ සැලැස්ම ඒවා දෛනිකව අධීක්ෂණය කරන්න ඕනේ. වහලේ කාන්දු වෙනවා නම් ඒවා නඩත්තු කරන ඒවා නඩත්තු අංශයට වහම දැනුම් දීලා ඒවා මේ කරලා තියෙන්න ඕනේ. එතකොට මේ දැන් සුනාමිය ඒවයි හානි පැමිණෙන්නේ මුහුදාවට. දැන් මේ ජලගැල්ම සිද්ධ වෙන්නේ ඔය උස්බිම් තියෙන රත්නපුරේ වගේ ප්‍රදේශවල ජලගැල්ම නතර කඳුකර ප්‍රදේශවල නායයන් සිද්ධ වෙනවා. ඉතින් මේ අනුව අපිට ආපදා හඳුනාගෙන අවදානම විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒකට කියන්නේ රිස්ක් ඇනලිසිස් අවදානම විශ්ලේෂණය කරනවට. එතකොට මේ සියල්ලම අපිට කාණ්ඩගත කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ යම්කිසි හානියක සම්භාවිතාව හානිය ස්වභාවය ඒවට උදාහරණයක් දීලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි මේ දෙයක් තව එක මිනිත්තුයි තියෙන්නේ. හරි. මම හිතන්නේ මුකුත් ඕගලන්ට ගැටලු සහගත දේවල් තියෙනවනම් මට දන්නලා යවන්න. සාකච්ඡා කරන්න පහසු නිසා මේ විදිහට ඉහළ සම්භාවිතාවක් තියෙන්නේ මොකද්ද? පහළ සම්භාවිතාවක් තියෙන මොනවද? මොන ඒවාට හානි වැඩියෙන් සිද්ධ වෙන්නේ, හානි වැඩියෙන් සිද්ධ වෙන්නේ. ඒ විදිහට නොයෙකුත් මේවා දාලා ඒවට උදාහරණයක් දාලා බොහොම පැහැදිලිව සටහන් කරලා තියෙනවා. ඒතකොට දැන් මේ අම්සි ආපදා නිසා භූගෝලීය පිහිටීම රටක දේශපාලන තත්ත්වය මේව අපිට කාලගුණික විපර්යාස මේ පිළිබඳව අපිට අධ්‍යයනය කරලා ඒතර සේව සංඛ්‍යාව මේ